නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් අප ඉරිදිපාදයන් වැඩිම පිණිස ඉන්ද්‍රිය ධර්මයනුත් උපකාර වන ආකාරය ගැන කලින් වැඩසටහන් දෙකකදී ආපන සූත්‍රය මුල් කරගැනීමෙන් සාකච්ඡා කළා. එතකොට ඉරිදිපාදයන්හි මූලික පරමාර්ථය වන්නේ බොහෝ වෙලාවට කෙනෙක් සිතනවා ඉරිදිය දියුණු කර ගැනීම කියන එකෙන් පමණයි කියන එක. ඉරිදි දියුණු කර ගැනීම කියන ඉලක්කයට එහා ගිය තව විශේෂිත වූ දෙයක් තියෙනවා. ඒ තමයි නිවන ආසවක් සේවීම පිණිසත් මේ වැඩූ ඉරිදිපාදයන් උපකාර වනවා කියන කරුණ. ඒ වැඩූ ඉරිදිපාදයන් වැඩිය යුතු සතරක් වූ ඉරිදිපාදයන් වැඩීම පිණිස පුද්ගලයෙකු තුළ පහක් වූ ඉන්ද්‍රිය ධර්මයන් පිහිටිය යුතුයි. ඒ පහක් වූ ඉන්ද්‍රිය ධර්මයන්හි පිහිටා තමයි ඔහු සතරක් වූ ඉරිදිපාදයන් දියුණු කර ගනිමින් ඉරිදීන් ඥානයන් සාක්ෂාත් කරමින් ආසවයක් ක්ෂයවීම කරා ඒ උතුමන් වහන්සේගේ ගමන තිබෙන්නේ. එතකොට එහිදී ඒ පසක් වූ ඉන්ද්‍රිය ධර්මයන් මොනවද? පහක් වන ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩීම ගැන අපේ සාකච්ඡා කළා. ඒ ඔස්සේ සතරක් වූ ඉරිදිපාදයන් දියුණු කරගන්නා වූ ආකාරයත්. එතකොට දැන් මේ සතරක් වූ ඉරිදිපාදයන් දියුණු කර ගැනීම පිණිස කරුණු කිහිපයක් ඒ උතුමන් වහන්සේගේ චිත්තය තුල, සිත තුල බැහැර කරන්න ඕන, දුරු කරන්න ඕන. එතකොට එහිදී ඔබට මතක ඇති මුලින්ම දුරු කරන්න ඕන ඒ තමයි අතිශයින් සැඟවීමට ගිය ඡන්දය, අතිශයින් සැඟවීමට ගිය වීරිය, අතිශයින් සැඟවීමට අදිෂ්ඨානය යා නොදී, අතිශයින් සැඟවීමට වීමන්සනේ යා නොදී සිත දමනය කරන්න ඕන. එතකොට ඒ අතිශයින් සැඟවීම කියන එකට මතක ඇති පාලියෙන් ඒකට කිව්වා කුමක්ද? අතිලීන කියන වචනේ. පාලියෙන් අතිලීන ඡන්දය, අතිලීන වීරිය, අතිලීන චිත්ත, අතිලීන වීමන්සාදී විදියට. එතකොට එයට යා නොදී
අන්න සිත රැකගන මේ කොහොමද කියන කරුණු අපි සාකච්ඡා කළා. ඒ වගේම ඔබට මතක ඇති ඊළඟ කරුණ තමයි අතිපග්ග හිත කියන කරුණට සිත යා නොදී වළක්වා ගත යුතුයි. එතකොට අතිලීනේ කියන්නේ කලින් කතාවේ ඒ වචනේදී අතිලීනේ ඒ කියන්නේ අතිශයින් හිත සැඟවීමට ගියා කියලා කියන්නේ එහි තේරුම කතා කළා ඔබට මතකද කුසීතකම කියන වචනේ. කුසීතකමට සිත යා නොදී කියන එකයි. ඊට පස්සේ අතිපග්ග හිත කියලා කියන්නේ සිත යා නොදී රැක ගන්නවා කියලා කිව්වේ ඔබට මතක ඇති අපි සාකච්ඡා ඒ කියන්නේ දැඩිවගත් කියන්නේ ඕනෑවටත් වඩා වීරිය නොගෙන ඒ කියන්නේ සමව වීරිය පවත්වන්න ඕනේ. මධ්‍යස්ථව වීරිය පවත්වන්න ඕනේ. දුර්වලවත් නොවි අතිශයින් ඒ කියන්නේ වැඩිව ඕනෑවටත් වඩාත් නොගෙන. එතකොට එහිදී තමයි අපි කතා කරන්නේ ඉන්ද්‍රිය ධර්මයනුත් මූලික කරගනිමින්. එතකොට ඕනෑවටත් වඩාගත් වීර්යයක් තිබුණොත් මොකද ඒ සිතට වෙන්නේ? ඒ පුරුදු කරන්නා වූ ඡන්දය, වීරිය, විමර්ශනය, චිත්තය, ඒ කියන්නේ ඉර්ධිපාදයන් සතර අන්න ඒ ඕනෑවට වඩාගත් වීරියෙන් යුතු වුණොත් ඒ ඡන්දයේ අන්න මොකද වෙන්නේ? උද්දච්චයට යනවා කිව්වා. උද්දච්චය කියලා කියන වචනේ තේරුම තමයි ඔබට මතක ඇති විසිරීමට යනවා කියනවා. එතකොට මේ වැඩිපුර වීරිය කිරීමෙන් අන්න විසිරීමකටයි සිත යන්නේ. විවිධ දේවල් ඔස්සේ සිත විසිරෙනවා. වීරිය වැඩි වීම උනොත්. එතකොට මේ විසිරුණු සිතක් උද්දච්චය නැත්තම් ඒකට අතිපග්ග හිතේදී වෙන්නේ උද්දච්චයට නිසිත යනවා කිව්වේ. උද්දච්ච සහගත උද්දච්ච සම්පයුක්ත. ඔබට මතක ඇති මේ වචන. එතකොට උද්දච්චයට යා නොදී සිත රැකගන්න උද්දච්චයට ගිය සිත দমনය කරමින් නැවත ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉර්ධිපාදයන් පුරුදු කරගන්න ඕන ආකාරය ගැන අපි සාකච්ඡා කළා. ටික ටික පුරුදු වෙන්නේ කොහොමද කියන කරුණ. ඒ සඳහා භාවනා කළ යුතු ආකාර ගැන. එතකොට උන දෙවෙනි එක ඉර්ධිපාදයන් වැඩිීමේදී සිත দমনය කළ ගත යුතු තැන්. පළවෙනි එක කුසීතයට යනොදී අතිලීනේ කිව්වේ ඒකයි. දෙවෙනි එක උද්දච්චයට යන අතිපග්ග හිතය කිව්වේ ඒකයි. ඊළඟට තුන්වෙනි එක තමයි තමා තුලට හැකිලී කියන කරුණ. අජ්ජත්තං සංකිට්ඨෝ කියන එක. අතිලීන අතිපග්ග හිත අජ්ජත්තං සංකිට්ඨෝ. ඒ කියන්නේ තමා තුළට සිත හැකිලෙන්න නොදී පවත්ව ගන්න ඕන. තමා තුළට සිත හැකිලෙන්න නොදී ඡන්දය, චිත්තය, විරිය, විමර්ශාව අන්න දියුණු කරගන්න ඕන, පුරුදු කරන්න ඕන, වඩන්න ඕන. එතකොට මෙහිදී අජ්ජත්තං සංකිට්ඨෝ කිව්වේ මොකක්ද කියන එක ගැන තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. අතිලීනේදී මූලික වෙනවා කිව්වේ කුසීතකම, කෝසජ්ජ සහගතව කෝසජ්ජ සම්පයුක්ත කියන එක මතක ඇති. අතිපග්ගහිතෝ එකේ මේ විස්තරයේදී භාගතුන දේශනා කරන උද්දච්ච සහගත උජ්ජත් සම්පයුක්තෝ. ඊළඟට අජ්ජත්තං සංකිට්ඨෝ තමා තුළට හැකිලී ගිය ඡන්දය, තමා තුළට හැකිලී ගිය වීරියකින් තොරව, තමා තුළට හැකිලී ගිය විමර්ශනයකින් තොරව, තමා තුළට හැකිලී ගිය අදිෂ්ඨානයකින් තොරවන්න සිත দমনය කරගෙන ඡන්ද චිත්ත විමර්ශ පුරුදු කරන්න ඕන කියන. එතකොට මේ අජ්ජත්තං සංකිට්ඨෝ තමා තුළට හැකිලී ගියා වූ කියන කරුණ තුල තිබෙන්නේ කුමක්ද? ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කතමෝච භික්ඛවේ අජ්ජත්ත සංකිට්ඨෝ ඡන්தோ චිත්තෝ විරියෝ විමර්ශ හතරටම තියෙනවා. යෝහි කෝචි භික්ඛවේ ඡන්தோ නැත්තම් යෝහි කෝචි භික්ඛවේ විරියෝ, යෝහි කෝචි භික්ඛවේ චිත්තෝ, යෝහි කෝචි භික්ඛවේ
විමංශෝ. ඒ ඡන්ද චිත්ත විමංශෝ මොකද්ද? තීන මිද්ද සහගතෝ තීන මිද්ද සම්පයුක්තෝ. අන්න යම් ඡන්දයක්, යම් වීරියක්, යම් චිත්තයක්, යම් චිත්තයක් කිව්ව අදිෂ්ඨානයක්, යම් විමසීමක් අන්න උද්ධච්ච සහගතෝ උද්ධච්ච සම්පයුක්තෝ. නිදිමත හා අලස උද්ධච්ච නෙමෙයි තීන මිද්ද සහගතෝ තීන මිද්ද සම්පයුක්තෝ. නිදිමත හා අලස බවින් යුතු වේයිද? නිදිමත හා අලස බව සමග එක් වී තිබෙයිද? මහණෙනි අන්නේ කරුණට තමයි කියන්නේ අජ්ජත් සංකිට. අතුලත හැකිලී ගිය ඡන්දය, එහෙම නැත්නම් අතුලත හැකිලී ගිය වීරිය, අතුලත හැකිලී ගිය අදිෂ්ඨානය, චිත්තය, අතුලත හැකිලී ගිය විමර්ශාව කියලා කියන්නේ කියලා දේශනා කළා. එතකොට අජ්ජත්තං සංකිට්ඨෝ කියලා කියන්නේ මොකක්ද? තීන මිද්දය කියන කරුණයි. ඒ කියන්නේ ඡන්දය, චිත්තේ, විරිය, විමර්ශාව තීන මිද්දේට යා නොදී අන්න පුරුදු කරගන්න ඕන. යා නොදී රැක ගන්න ඕන. යා නොදී දමනය කරගන්න ඕන. යා නොදී වඩන්න ඕන. එතකොට තීන මිද්දේ කියලා කියන්නේ අපි එක වචනයක් විදිහට අපි කතා කළාට දැන් තීන මිද්දේ කියන වචනේ අයිති වෙන්නේ කොහෙටද ඉස්සෙල්ලා බලමු. ඒක කොහෙද තියෙන්නේ? ධර්මයේ තුල හඳුන්වනවා නීවරණ ධර්ම කියලා. නීවරණ කියලා කියන්නේ සිත වසා තබන කාරණා කියන එක. නීවරණය කියලා කියන්නේ වහනවා සිත. එතකොට නීවරණ ධර්මයන්ගෙන් එකක් තමයි මේ තීන මිද්දේ කියලා කියන්නේ. ඒ කියන්නේ සිතක ප්‍රකෘති ස්වභාවය, සිතක කර්මන්නේ ස්වභාවය, සිතක තිබෙන සජීවී ගතිය, නැවුම් ස්වභාවය අන්න වහලා දාන කියන එක තමයි නීවරණ කියලා කියන්නේ. එතකොට ඒ නීවරණ ධර්මයන්ගෙන් එකක් තමයි මේ තීන මිද්දේ කියලා කියන්නේ. තීන මිද්දේ කියලා කියන්නේ ඇත්තට මෙතන වචන දෙකක් තියෙනවා. තීනය සහ මිද්දේ කියන වචනේ. දැන් ඉතුරු කරනාවලුත් අයිති උනේ ඒ නීවරණ ධර්ම. දැන් කුසීතකම කියන එකත් මේ තීනය හා තීන මිද්දේ හා බැඳී තිබෙන කරුණක්. නීවරණයක්මයි. ඊට පස්සේ අතිපග්ගහිතෝ එකේදී විස්තර කරේ උද්ධච්චය කියන එක. ඒක ඔබ අහලා ඇති. ඒත් නීවරණ ධර්මයෙන් එකක්නේ. උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්චයේ විසිරීමත් කුක්කුච්චය කියන්නේ පසුතැවීමත් කියන එකනේ. ඒතර උද්ධච්චය යන්නේ විසිරීම. ඒතර ඒකත් නීවරණයක්. දැන් මෙතනදී තමා තුළට හැකිලී ගිය අජ්ජත්තං සංකිට්ඨෝ, තමා තුළට හැකිලී ගිය කරුණ තුල තිබෙන්නේ කුමක්ද භාගතුන විස්තර කරලා තීන මිද්ද සහගතෝ තීන මිද්ද සම්පයුක්තෝ. තීනය සහ මිද්දේ සමග එකතු වීම. එතකොට තීනේ සහ මිද්දේ කිව්වේ කරුණු දෙකක් එතනද. වචන දෙකක්. ඒ තීනේ සහ මිද්දේ කියන වචනේ අර්ථ දෙකක් ගැබ්බෙන්නේ. තීනේ කියන්නේ එකක්, මිද්දේ කියන්නේ තව එකක්. තීනේ කියලා කියන්නේ නිදිමත කියන එක. නැත්නම් මෙතනදී විස්තර කරන්නේ තීන මිද්ද. මිද්දේ කියලා කියන්නේ අලසකම කියන එක. එතකොට නිදිමත හා අලසකම කියන කරුණ. එතකොට ඒට යා නොදී යන්න ඡන්දේ, චිත්තේ, විරිය, විමර්ශාව දියුණු කරගන්න ඕනේ. නිදිමතටත් අලසකමටත් යා නොදී. එතකොට අලසකමේම එක පැත්තක් තමයි අතිලීනිය කියන එකදී කතා කරේ. මොකක්ද? කුසීතකම කියන්නේ. එතකොට ඒකයි මේ එකින් එක හැම කරුණක්ම එකට සම්බන්ධයි කියලා කියන්නේ. ඒ කියන්නේ එක කරුණකට වීරිය ගන්නකොට, එක කරුණ පුරුදු කරනකොට මේ සියලු කාරණාවන් වැඩෙනවා. අතිලීනේ වෙනම බැහැර කරන්න, වීරිය වෙනම වීරිය දියුණු කරනකොට ඡන්දයෙන් හරි, චිත්තයෙන් හරි, විමර්ශනයෙන් හරි, එතකොට මේ සියලු කාරණාවන් ගන්න දියුණුවක් කරා යනවා. එතකොට තීන මිද්දේ බැහැර කරනවා කියලා කියන්නේ දැන් ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ දැන් විස්තර කරා තීනේ සහ මිද්දේ කියන කරුණ. එතකොට මේ සම්බන්ධයෙන් හරි ලස්සන විග්‍රහයක් තියෙනවා අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේගේ. එතකොට එහිදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නාහම් භික්ඛවේ යඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේනං අනුප්පන්නානං වා තීන මිද්දං uppajjati
uppannං වා තීන මිද්ධං භීයෝ භාවාය වේපුල්ලාය සංවත්තಂತಿ. පින්වත් මහණෙනි, යම් දෙයකින් මේ නූපන් තීන මිද්ධය උපදිනවා නම්, දැන් තීනේ මිද්දේ කියන වචනේ, තීනේ කිව්වේ නිදිමත, මිද්දේ කිව්වේ අලසකම. මේ නිදිමතත් අලසකමත් කියන කරුණ උපදිනව නම් යම් දෙයකින්, උපන්නා වූ uppannං වා තීන මිද්දං භීයෝ භාවාය, මේ උපන්නා වූ තීන සහ මිද්දේ, නිදිමත සහ අලස බව බොහෝසෙයින් වැඩි වෙනවා නම්, වඩාත් වැඩි භීයෝ භාවාය, වඩාත් වැඩිවීම පිණිස හේතු වෙනවා නම්, අන්න ඒකට යතීදම් බික්කවේ, අන්න ඒකට හේතුවක් තියෙනවා කියනවා. එතකොට මේ තීන මිද්දේ ඇති වෙන්නත් හේතුවක් තියෙනවා. එතකොට මේ තීන මිද්දය කියන කරුණ ඇති වෙන්නේ මෙන්න මේ කරුණ වල එකතුවෙන්. දැන් මේ ඊළඟට කියන්නේ නැහැ. මෙන්න මේ ඊළඟට කියන්නේ නැ කරුණ වල එකතුව, මේ කරුණ එකින් එකට සහසම්බන්ධ වුණොත්, මේ කරුණුත් එක්ක එකතු වුණොත්, ඒ හේතුවෙන් අන්න නිදිමතටත් අලසකමටත් කියන පැත්තට සිත නැඹුරු වෙනවා. ඒ නිදිමතට අලසකමට නැත්තම් පාලියෙන් කියනනම් තීනේට මිද්දේට, තීන මිද්ද සිත ගිය ගමන් ඔහුගේ ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශනය අන්න දුර්වල වෙනවා. අන්න ඒකට නොයා තමයි සිත රැක ගන්න ඕනේ කියලා කියන්නේ. දැන් මේ තීන මිද්දේට උපකාර වෙන කරුණු මොනවද? දැන් ඒක තමයි මේ කතා කරන්න යන්නේ. අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේගේ නීවරණ පහන වගේ තියෙන්නේ. එතකොට එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යතිදම් භික්ඛවේ, ඒ තමයි පින්වත් මහණෙනි මොනවද? අරති. ඔන්න හොද්දට මතක තියාගන්න පළවෙනි කරුණ. අරති දෙක තන්දි විජම්භිකා භත්ත සම්මදෝ චේතසෝච ලීනත්තං. චේතසෝත ලීනත්තං කියන කරුණ අපි කලින් කතා අතිලීනේදී කතා කරේ. සිත හැකිලෙනවා කියන කරුණ. අන්න ඒක තමයි මෙතන චේතසෝ ලීනත්තං කියලා කියන්නේ. එතකොට කරුණු පහක් තියෙනවා මේ තීන මිද්දේට උපකාර වන. අරතිය, තන්දි, මේ පාලි වචන ටික කියන්නේ ඒවත් මතක තියාගත්තොත් ගොඩාක් වටිනවා. සිංහල තේරුම අපි කතා කරමු මේ කියන්නේ මොනවද කියලා. අරති, තන්දි, විජම්භිකා, භත්ත සම්මදෝ හතරවෙනි එක, පස්වෙනි එක තමයි චේතසෝ ච ලීනත්තං. චේතසෝච ලීනත්තං කියන එක මොන කලින් කතා කළා. පළවෙනි එක කුසිතකම කියන කරුණේති, ලීනත්තේ හැඟවීම කියන එක, චිත සැඟවීම කියන එක. එතකොට මෙහිදී පළවෙනි එක මොකද්ද? අරති. අරති කියලා කියන වචනේ තේරුම තමයි, රති කියන්නේ මොකද්ද? දැන් තියෙනවනේ මෙහෙම අරති රති, මේ චිත්‍රපටියක් ගැන මේ කියන්නේ. හොඳයි. එතකොට මේ කතා කරන්නේ අරති කියලා කියන්නේ රති කියන වචනේ. රති කියන්නේ ඇලීම. අරති කියන වචනේ තේරුම තමයි මේ භාගතුන් වහන්සේ විස්තර කරන කුසල් දහම් වල සිත නොයල්ම කියන කරුණට කියන ඕන පාලියෙන් වචනේ මොකද්ද? අරති කියලා. එතකොට අරති කියන වචනේ සිංහල තේරුම මොකද්ද? කුසල් දහම් වල අන්න සිත ඇලෙන්නේ නැහැ. එතකොට කුසල් දහමක සිත ඇලෙන්නේ නැතිවීම හේතුවෙන්, එතකොට කුසල් දහමක සිතක් නැහැ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඒ සිත තියෙන්නේ කොමක් තුලද? කුසලයක නැති වුනහම ඒ සිත තියෙන්නේ මොකද්ද? අකුසලයටනේ බර. එක්ක කාමයක, එක්ක ද්වේෂයක, එක්ක ඊර්ෂ්‍යාවේ, එක්ක පරිගැනීමක, එක්ක රාගයෙන්, එක්ක ද්වේෂයෙන්, එක්ක මෝහයෙන් අන්න. ත්‍රේ කරුණ වල තියෙන අරති. මේ අරති කියන එක භාග්‍යවතුන් වහන්සේ ලස්සනට දේශනා කරනනේ සංයුත්තනික මේ මොකේද සුත්ත නිපාතයේ ප්‍රධාන සූත්‍රයේ දසමාර සේනාවන්ගෙන් දෙවනි මාර සේනාව තමයි මෙන්න මේ අරතිය කියන එක. කාමාති පඨමා සේනා, කාමේ පළවන සේනාව ඔබේ ලොවේ තිබෙන කාම යන්නේ කුසල් දහම් වල නොයල්ම
අන්න සේනාවයි ඔබේ දෙවනි. භාගතුන් හරි ලස්සනට සුත්ත නිපාතේ දේශනා කරන්නේ. ප්‍රධාන සූත්‍රයේ. එතකොට දෙවන මාර්ග කාමාතේ පඨමාසේන ဒုတိ ආරති උච්චති. දෙවනි කන්න අරතිය. කුසල් දහම් වල සිත නොයල්මොන් අරතිය කිව්වේ ඒකයි. ඒ කියන්නේ කුසල් දැන් සීලයක් ගන්න හිතෙන්නේ නැහැ. දානයක් මානේ හැම එකක්ම මේ අරතියට තමයි අයිති වෙන්නේ. සරලව මුලින්දම කුසල් දහම් ගැන බහුල ලෙසම වැඩිවීමක් කරාම කතා කරන්න තියෙනේ වගේ. දානෙන් පටන් ගත්තාම ඉහළට හැම කුසලයකටම හිත නොයලීම කියන කරුණ. හිත පසු බහිනවා කියන කරුණ. අරතිය. ඒතර හරිය මේක විස්තර වෙනවා මේ කොහොමද ඒ තමයි අරතිය කියන එක හරි අටුවාවේදී විස්තර කරනවා කොහොමද ඒ තමයි අරතිය නම් කුමක්ද? විවේක ඇති සෙනසුනි හෝ. ඔන්න අරතිය කියන්නේ කුසල් දහම් වල සිත නොයල්ම කියන එක විස්තරාත්මකව මේ විස්තර කරන්නේ. විවේක ඇති සෙනසුන් හෝ යම් යම් අධි කුසල කර්මයන් හෝ නොයලීම. අධි කුසල කර්මයන් කියලා කියන්නේ දැන් මෙතන සමාධි ධාන ආදී විවේක සෙනසුන් වලට යන්න හිත දෙන්නේ නැහැ. ඒ ඔක්කොම අන්න එතකොට අරතිය. කුසල් දහම් වල සිත නොයල්ම පැත්තටයි තියෙන්නේ. තවුමෙම ළඟින් හිතෙනවා. අධි කුසලෙහි සිත ඇලෙන්නේ නැහැ. එතකොට නොයලීම. ඒ කෙරෙහි සිත කලකිරීම. අන්නේ කලක දැන් හිතන්නේ දැන් සමහර වෙලට ඔන්න භාවනා කරගෙන යනකොට සමහර වෙලාවට සමහර අයටනේ දැන් ඉතින් මේ කරා හරියන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් උත් අන්න කලකිරීමකට සමහර අයගේ සිත්පත් වෙනවා. එතකොට ඒ කියන්නේ දැන් සමහර වෙලාවට හිතන්නේ ඒක හරිය හොඳ දෙයක් ඕනේ නැහැ, කමන්නේ නැහැ කියන එක. නෑ ඒ අරතියට තමයි මේ සිත එතකොට යන්නේ. ඒතර මේ අපේ සිතේ තිබෙන ස්වභාවයන් අපිට තේරුම් ගන්න හරි වැදගත් දෙයක්. මේ සිතේ අපේ හටගන්නා විතර්කමේ. සමහර වෙලාවට අපිට වෙනම ඇති අපිට මේ හිතන අරමුණ සමහරට හඳුනා ගන්න බෑ. මේ රාගයද මේ ద్వේෂයද මේක මෝහයද මේක දැන් මේ උද්දච්චයද මේ විසිරීමද මේ පසුතැවීමක්ද මේ කුකුස්සක්ද මොකෝවත් සමහරලාට ඒ කියන්නේ හිතේ තිබෙන පැවැත්ම මේ අරතියද ඒ කිසිවක් තේරුම් දැන් මේ කරුණවලදී මේ එකින් එක වචනාර්ථ විග්‍රහය තුලින් ඒ කියන්නේ සිතේ තිබෙන පැවැත්මවල මේ විවිධ වූ ආකාරයෙන් අපේ සිතට එන අරමුණු වලගේ ස්වභාවය තමයි මේ විස්තර කරන්නේ. එතකොට මේ ස්වභාවය මේකයි කියලා අපිට අහලා කරලා තිබුණොත් එනකොටම අන්න කෙනෙකුට පුරුදු කරන උතුමන් වහන්සේ කෙනෙකුට අන්න තේරුම් ගන්න මෙන්න මේකයි මේ කියන එක. නැත්තම් සමහර විට යා විසිරීම කියලා පසුතැවීම කියන කරුණකට තමයි යන්න වැඩ කරන්න යන්නේ. රාගයට කරන්න ඕන කරුණට මෛත්‍රිය තමයි කරන්න යන්නේ. අනේ ඒ වගේ එතකොට නිකන් වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකයි හරියට කුසලයේ අකුසලයේ ඒ දීපව හරියට තේරුම් ගන්න ඕනේ. නීවරණී කියන එක හරියට හඳුන ගන්න ඕනේ කියන්නේ. ඒක දැන් සතිපට්ඨානයේ තුල නීවරණයට වෙනම කොටසක් තියෙන ඒකනේ ධම්මානුපස්සනාවේ. කාම ඡන්ද පජානාති. තීන මිද්දංච පජානාති. උද්ධච්ච කුක්කුච්ඡංච පජානාති. විචිකිච්ඡාති පජානාති. ව්‍යාපාදස්ස පජානාති. අන්න ඒක ඉස්සෙල්ලා තේරුම් දැනගන්න ඕනේ. පජානාති. ඊට පස්සේ තමයි මේ උපන්නා වූ කාමච්ඡන්දේ හරි ව්‍යාපාදේ හරි තීන මිද්දේ හරි උද්ධච්ච කුක්කුච්චේ හරි විචිකිච්ඡාව හරි අන්න ඒක ඉපදුනා නම් ඉපදුනා කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒ හේකට හේතුව දැනගන්න ඕනේ. ඊට පස්සේ එහි ප්‍රහාණය දැනගන්න ඕනේ. ඊට පස්සේ අන්නේ ප්‍රහාණය දැනගෙන ඔහු ඒ ප්‍රහාණය කරන්න වීරිය කරන්න ඕන. අන්නේ වීරිය කළාට පස්සෙත් අන්න දැන් uppannānaṁ කාමච්ඡන්දානං පහානාය. ඒ උපන් කාමච්ඡන්දේ දැන් ප්‍රහාණය වුණා කියලා තංච පජානාති. ඒකත් දැනගන්න ඕනේ. ඒතර මේ හැම එකක්ම දැන ගැනීමක් තුලින් තමයි ස්පර්ශ කිරීමක් තුලින් දැන් ආපන සූත්‍රය ඔබට මතකද කලින් වැඩසටහන අපි කතා කරේ. ඒ ශ්‍රද්ධාවේ ඉන්ද්‍රිය ධර්මයන් ඔහු කයින් ස්පර්ශ කරමින් ප්‍රඥාවෙන් ස්පර්ශ කරමින් වාසය කරනවා කියලා තියෙනවා. ඒ පජානාති කිව්වේ ඒක. එතනත් පජානාති කියන වචනේ යන තිබ්බා.
මේ හා ගාලා ලියලා අර ඒකයි මේ පොතකට ලිවීමකට කිවීමකට සීමා වෙන දෙයක් නෙමෙයි. දැන් අපේ තුල තිබෙන ලිවීම කිවීම පොතකට සීමා වෙන දෙන්නේ. ධර්මයේ කියන්නේ කයින් ස්පර්ශ කරමින් ප්‍රඥාවෙන් ස්පර්ශ කරමින් දකින්න දෙයක්. ඒකයි වෙනස. ඒක නීවරණත් එහෙමයි. නීවරණේ මෙයයි ඔන්න නීවරණේ හටගත්තා මෙන්න ප්‍රහාණය කරන්න වීර්ය කරනවා මෙන්න ප්‍රහාණය වුණා. ඊට පස්සේ ඒ ප්‍රහාණය වෙලත් යලි කිසිදා හට නොගන්නා ආකාරනුත් ප්‍රහාණය වුණා කියලා එහෙමත් දැනගන්නවා කියනවා. ඒක කොච්චර බලන්න පජානාති කියන වචනයක මේ තියෙන ගැඹුර තියෙන අර්ථය දෙකන් අපි නිකන් ඒ රස් ගාලා කියාගෙන යන එක නෙ තියෙන්නේ. කියාගෙන ගියාට ඒ වචනයක තුල තිබෙන අර්ථයක් අපි හිතන්නේ මේ බුදුරජාණන්සේ නිකන් වචන ටිකක් ඔය නිකන් කියලා විවිධ අයරින් කියලා තියෙනවා නිකන් ඔය පොඩ්ඩක් තේරුම් ගන්න කියලා. සමාන පද ටිකක් කියලා තියෙනවා. සමාන පද කියන්නේ සිංහල පාඩමක් කළා ඒ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ විවිධ වචනවල විවිධ අර්ථ තියෙනවා. ඒ අර්ථයන්ගේ තේරුම විවිධයි. පජානාති තියෙනවා, පහානාති තියෙනවා. අත්හරින්නේ දුරු කරන්නේ මගහරින්නේ ওই විදිහට විවිධ අර්ථ තියෙනවා. ඒ විවිධ අර්ථ වලින් ඒ විවිධ අර්ථ වලට විවිධ කරුණු තමයි අයිතවන්නේ. ප්‍රහාණයට එකක්, අවබෝධයට එකක්. එතකොට ඒ සම්බන්ධයෙන් ඔබට හරි ලස්සන පොත් වහන්සේ නමක් තියෙන පටිසම්භිදා මග්ගප්පකරණය කියලා කුද්දක නිකායේ. ඒ වචන වලට අපි හිතන්නේ අර සිංහල පාඩම වගේ සමාන වචන වේ කියලා තියෙනක එහෙම එකක් නෑ. මේ වචන වල විවිධ අර්ථ වලට විවිධ ධර්මයේ තුල ඇති වෙන කාරණාවන් භාගතුනද විස්තර කරනවා. ඒකයි මේ ධර්මයේ කියන්නේ හරි ආශ්චර්ය අద్භූත දුද්දසා දුරනුබෝධ එහෙමනේ තියෙන්නේ. මේ ධර්මයේ කියන්නේ ආන්නේ ඒකයි. ආශ්චර්ය වූ ධමයක්. නිකන් කියන්නම් වාලේ කීප එකක් නෙමෙයි. නිකන් පාඩම් නෙමෙයි සිංහල පාඩම් නෙමෙයි සමාන පද වගේ කියන. හැම එකකටම විවිධ අර්ථයක් තියෙනවා. ආනිකයි. එතකොට අර්ථය කියලා කියන්නේ භාගතුන්ද විස්තර කරන්නේ කොමක්ද? ඒ තමයි විවේක ඇති සෙනසුන්හි හෝ යම් අධිකුසල කර්මයන්හි හෝ නොඇලීම. කුසල් දහම් වල නොඇලීම. ඒ කුසල් දහම් කිරිබඳ හිතේ ඔන්න කලකිරීමක් ඇති වෙනවා. ඊට පස්සේ හිතේ කලකිරීම. ඒ කුසල් දහම් කෙරේ හිතේ නොකමැත්ත. කැමැත්තක් ඇති වෙන්නේ. දැන් බෑ පස්සේ යනවා. පෙන්ෂන් ගියාම කරනවා. තව කාලෙ දින අන්නේ ඔය ඔක්කොම අරති. එතකොට මෙතන ප්‍රමාදයට එක්ක කියන කරුණක්. අරති. ඊට පස්සේ සිතට නොගැනීම හිතට ගන්නෙ නෑ ඒ කරුණ. ඒ කියන්නේ ඒ සඳහා කැපවීමක් කියන එක. අන්න ඒක නේ සිතට අපි කියන්නේ ඔයාගේ රැකියාව සම්බන්ධයෙන් ඔයා ඒ රැකියාව ගැන හොඳට හිතට අරන් කරන්න. ඉගෙන ගන්න එක ළමියෝ තමයි හරියට හිතට අරන් කරනවකෝ. අර අපි එහෙම කියනව නේද? අන්න ඒ වගේ සාමාන්‍ය දෙයකටත් කියන්නේ. ඒ කියන්නේ අන්න ඒ වගේ මේ කුසල් දහම් ගැනත් අන්න තියෙන හිතට ගැනීමක්. අදහසක් කැපවීමක් දෙයක් තියෙනුනේ සිතට ගැනීමක්. සිතට අන්න නොගැනීම. ඒක නිකන් සහැල්ලුවට ගන්නවා. මේ හිතට ගන්නවා කියන්නේ මාන්නෙන් ඔළුවෙන් බුම්මන් ඉන්නවා කියන එක නෙමෙයි. ඒක නිකන් තමන්ගේ ඒ අර්ථය අන්න එහි වැටහීම එහි ඵලය ඒකේ අරමුණ අන්න හිතට ගන්න ඕන. මේක තමයි කියන එක. ඒ ඉලක්කය කියන එක. අන්න ඒක සිතට ගන්නෙ නෑ. සිතට නොගැනීම ඊට පස්සේ උකටලී බව මේ සියල්ල අර්ථයයි කියනු ලැබි ඔන්න බලන්න. කුසල් දහමල සිත නොයල්ම කියන වචනේ විවිධ පරියායන් බලන්න. අන්න ඒකයි මොනවද? විවේක ඇති සෙනසුනේ හෝ යම් අධිකුසල කර්මයන් හෝ නොයලීම, ඒ සම්බන්ධයෙන් කලකිරීම, ඒ සම්බන්ධයෙන් ඇති නොකමැත්ත, ඒ සම්බන්ධයෙන් සිතේ නොගැනීම, උකටලී බව මේ සියල්ල අර්ථයයි කියනු ලැබි ඔන්න අර්ථි. ඊළඟට භාගතුන් වහන්සේ දෙවෙනි කරුණ මේ තීන මිද්දේ නිදිමත හා අලස බව ඇති වෙන්නේ උපකාරණ. ඊළඟ කරුණ මොකද්ද දේශනා කළේ? නිදිමත හා අලස බවට අරති කරුණු පහක් තියෙනවා කියන්නේ අරති තන්දි. තන්දි කිව්වේ
ඒ තමයි මොකද්ද? අලසකම. තන්දි කියලා කියන්නේ අලසකම කියන එක. එතකොට මේ අලසකම කියන එක අලසභාවය කියන්නේ කුමක්ද කියන එක එහි තේරුම තමයි හරියටම කිව්වොත් තන්දිය කියන අලසකම කියන එකට හරිම වචනේ තමයි තන්දි කියන එකට ඒ තමයි ප්‍රමාදය කියන එක. එතකොට ඒක තමයි තන්දි කියන්නේ ප්‍රමාදී බව. අප්‍රමාදෙන් තියෙන්නේ අප්‍රමාද වෙන්න කියලා. අප්‍රමාද රතෝ භික්ඛු පමාදේ භය දස්සිවා අප්‍රමාදේ වාසය කරන්න ප්‍රමාද වීමේ භය දකිමින් අන්න තන්දියෙන් තොර වෙන්නේ කියන්නේ. තන්දි කියන වචනේ තුල තිබෙන්නේ අප්‍රමාදී බව. තන්දියෙන් තොර වීම කියලා කියන්නේ. තන්දි කියලා කියන්නේ ප්‍රමාදය කියන එක. ඒ ප්‍රමාදයේ හේතුවෙන් යන්නේ අන්න අලසකම. එතකොට තන්දිය යනු කුමක්ද? ප්‍රමාදයකි. ප්‍රමාදශීලී බවකි. ප්‍රමාද සිත් ඇති බවත් අලස බවක්. අන්නේ ප්‍රමාද හේතුවෙන් අන්න ඒක අලසකම. අලස බවක්, අලසකමට යාමක්, හිතේ උදාසීන බවක් අන්න බලන්න. හිතේ උදාසීන බවක් තිබේද? එය නන් තන්දියයි කියනු ලැබේ. තන්දි. තන්දි ආරති තන්දි. එතකොට දැන් මෙන්න මේ කරුණු වලින් උපකාරයේ මේ කරුණු හිත තුළ යනකොට මොකද වෙන්නේ? ඒ සිත බර වෙන්නේ මොකේද? තීනේතත් මිද්දේටත්. අරතියට අර විදිහට ගියාද? ඊට පස්සේ මේ විදිහට හිත උදාසීන වෙනවද? අලසකමට යනවද? ප්‍රමාදයට යනවද? තන්දි. ඒක එතකොට තීන මිද්දේ තමයි හදලා දෙන්නේ. එහි ඵලය වෙන්නේ. මේ කරුණ වල ඵලය තීන මිද්දේයි. ඊළඟ එක භාගතුන් අස කුමක්ද දේශනා කරේ? ආරති තන්දි විජම්භිකා වියන්න ජයන්න අල් මයන්න මහ ප්‍රාණ භයන්න භී විජම්භිකා. එතකොට විජම්භිකා කියලා පාලි වචනේ සිංහල තේරුම තමයි ඈනු මරමින් ඇඟමැලි කැඩීම වගේ තියෙන්නේ. අන්න විජම්භිකා. එතකොට මේ තීන මිද්දේට අරගෙන යන දැන් මේ විජම්භිකාවේ නම් වූ හේතුවෙන් ඇතිවන ඵලය තේරෙන විදිහකට කිව්වොත් අන්න තීන මිද්දයයි. අරතිය නම් වූ හේතුගෙන් අරන් යන්නේ අන්න තීන මිද්දේටයි. ඊට පස්සේ තන්දිය නම් වූ ප්‍රමාදයේ උදාසීන භවයක හිතෙන් අරන් යන්නේ තීන මිද්දේටයි. එතකොට අරති තන්දි විජම්භිකා. විජම්භිකා කියලා කියන්නේ ඒ තමයි විජම්භිකා යනු කුමක්ද? ශරීරයේ යම් කිලිපැලීමක්. ඊට පස්සේ මැලි කැඩීමක්, දිගහැරීමක්, ඉදිරියට නැමීමක් වැනි ස්වභාවයෙන් යුත් ඇඟමැලි කැඩීමක්, ඈනුම් මැරීමක් වැනි ස්වභාවයක් නැද්ද? මේවාට අන්න කියනවා පාලියෙන් විජම්භිකා කියලා. ඒක විජම්භිකා කියන එක මේ ලක්ෂණ කියන්නේ. ඇඟමැලි කඩනවා, ගාලතපය දිගාරිනවා, එහෙට ඇඹරෙනවා, මෙහෙට ඇඹරෙනවා. අර අපි තියෙන්නේ ඇඟිලි ටික එකතු කරලා ඉස්සරහට අදිනවා. එතකොට ආන්නේ ලක්ෂණ ඒ සියල්ල මොකයිද? ඒ ලක්ෂණ වලින් අන්න දැන් ඒ ලක්ෂණ වලින් යුතු වෙනවා කියන්නේ අන්න ඒ ලක්ෂණ වලින් යුතු ගුණා යන්නේ දැන් අන්න පොල්පලේ කන්නේ මොකද්ද? තීන මිද්දේට තමයි යන්නේ. එතෙන්ට තමයි යවෙන්නේ. එතකොට මේ දැන් මේ ස්වභාවයන් එනකොට අන්න තේරුම් ගන්න ඕන මේ එන්නේ නිදිමත සහ අල තීනියත් මිද්දේටත්. නිදිමතත් අලසකමටත් තමයි දැන් මේ හිත යන්නේ. අරතියට අර විදිහට කලකිරීම, සිතේ නොකමැත, ඊට පස්සේ උකටලී බව, කුසල් දහම් වල සිත නොයල්ම එනකොට මේ ඉන්නේ මේකටයි. තන්දි ඊට පස්සේ ඒ කියන්නේ ප්‍රමාදයෙන් සිතේ උදාසීන බවක්, මැලි බවකට යනවද? අන්න මේ ඉන්නේ දැන් මේකටයි. මේ මැලි වෙන්නේ මේකට. අන්න ඒකයි සිත ගැන මනාකොට අවධානයෙන් ඉන්න ඕන කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා නේද? දැන් මේ ඔක්කොම මේ හොඳට බලන්න ඕනේ. දැන් සතිපට්ඨානයට අනුව කල්පනා කරොත් දැන් මේ කෙරෙහි හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. දැන් මේ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන 이르දිපාදයෙන් වැඩෙනකොට බලන්න සතිපට්ඨානියත් වැඩෙනවා කියන්නේ දැන් මේ වෙනකොට හිතගෙන හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති. ඊට පස්සේ නිදිමත සිත සමාහිත සිත ඒ සම්බන්ධ මේ හිතගෙනනේ තනිකර අවධානය තියෙන්නේ. මේ වෙන්නේ මේකයි කියන එක තේරුම් ගන්න. ඒ නීවරණ ධර්මයන් ගැන මනාකොට අවධානයෙන් ඉන්න ධම්මානුපස්සනාව. ඒකනේ මේ කරුණු කාරණා තේරුම් ගන්නවා කියන එක කියන්නේ.
එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ආරම්භයත් එක්ක නෙමේ. අනේ සම්බන්ධ අවධානයෙන් ඉන්නවා කියන්නේ. එතකොට ආරති, තන්දි, විජම්බිකා ඊළඟ එක තමයි ඔන්න භත්ත සම්මදෝ. මහ පුරාණ භයන්නේ තියෙන. භයන්න, අල්තයන්න, තයන්න, සයන්න, අල්මයන්න, මයන්න, දෝයන්න. භත්ත සම්මදෝ එක වචනයක්. එතකොට භත්ත සම්මදෝ කියලා කියන්නේ ඇත්තටම අපි හැමෝම අහන්නේ බත් මතය කියලා වචනයක් තියෙන අන්න ඒක. ගිරලා බඩ උඩ දාගෙන ඉන්නේ. අන්න බත් මතේ. ඉතින් බත් මතේ වුණාම නිදිමතයි නිින්ද යන්නෙත් නෑ. අන්න ඒ ගතියක් තියෙන්නේ. බත් මතේ කියන එක. එතකොට මේ භත්ත සම්මදෝ කියන එක විස්තර කරනවා හරි ලස්සනට. කොහොමද? එහි භත්ත සම්මදේ යනු කුමක්ද? අනුභව කරන ලද්දහුගේ යම් භක්ත මුජ්ජාවක්, අන්න භක්ත ක්ලාන්තයක්, භක්ත දාහයක්, කායික දුෂ්කරතාවයක් වේද. මෙය භත්ත සම්මදයයි කියනු ලැබියන්න. කයේ හරි දුෂ්කරයි, හරවන්න අමාරු පිටි මුට්ටිය වගේ. කියන්නේ බඩ පිම්බිලා රෙහි පිම්බිලා මෙහි කියන්නේ අන්න භත්ත සම්මදය. එතකොට බලන්න එතකොට නිකන් මතේ වගේ නිකන් මත් වෙලා වගේ තියෙන භත් මතේ කියන්නේ යන්නේ ඒකයි ඒකට. එතකොට ඒකනේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ ආහාරයේ දැන් මේ කියන්නේ බත් ටිකක් කන්න කියලා නෙමෙයි, හුඬුවක් කන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. එතකොට ආහාරයේ පමණ දැනගෙන ඒ ආහාරයේ අර්ථය තේරුම් ගනිමින් ඊට පස්සේ දැන් බලන්නකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේරගාථාවේ තියෙන්නේ කොහොමද? බඩේ තව ආහාර ගන්න ඉඩ තිබුණත් ඔහු මේ යම් ප්‍රමාණයකට තමයි ආහාරය ගන්නේ කියනවා. තියෙන ප්‍රමාණයට ඔක්කොම ටික ගිලින්නේ අයිස්ක්‍රීමුත් කනවා, පුඩිනුත් කනවා, අරවත් කනවා, මේවත් කනවා, වටලප්පුමුත් කනවා. දැන් අපි නම් ඒවනේ කිරිත් කනවා. ඒකත් අන්න එක තේරුම් ගන්න ඕනේ තමයි. කාලා ඊට පස්සේ කියන්නේ ඊට පස්සේ මාංසන්තස්ස වඩ්ඩති පඤ්ඤාතස්ස නවඩ්ඩති. මස් වැඩෙනවා ඌරගේ වගේ, හරකගේ වගේ. ප්‍රඥාව නම් වැඩෙන්නේ. ඒක තමයි අපේ ඔයාලා අපේ වෙන්නේ ඒකයි. මස් වැඩෙනවා. දැන් මේ කාලේ නම් කොරෝනා නිසා කණ්ඩ අඩු නිසා මසුත් වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව කොහොමද වැඩෙන්නේ? එතකොට අන්න ඒක තමයි වෙන්නේ. දේශන හරි ලස්සන තියෙනවා. පඤ්ඤා තස්සන වද්දති මන්සන් තස්ස වඩති. මස් ටික නම් වැඩෙනවා කියනවා. ඌරගේ හරකගේ වගේ. ඒත් එහෙම තමයි අද ඉතින් ගොඩක් ඉන්නේ මේ විවෘතව කතා කරන්නේ කාටවත් ගරහනවා බයිනව නෙමෙයි. ඉතින් මේ අපේ යථා ස්වභාවය ඉස්සෙල්ලා ඉතින් තේරුම් ගන්න එපා මේක කියන එක. මේ වඩන්න නම් නිකන් බටර් ගාලා හරියන්නේ නැහැ නේ. ඉතින් මේ වගේ දුර්වලකම් තියෙනවා කියලා තේරුම් ගත්තොත් නේ ඒ දුර්වලකම් අයින් කරලා දාලා මේ හරි පැත්තකට යන්න පුළුවන් ඉන්නේ කෙනෙකුට. ඒකයි. ඉතින් ආන්නේ ඒකයි භත්ත සම්මදෝ. එතකොට ඔන්න ඒ උපකාර ඒ හේතුවෙන් කුමකටද යන්නේ? තීන මිද්දේට. දැන් තීන මිද්දේ කියන වචනය විස්තර වෙන්නේ අජ්ජත්තං සංකිට්ඨෝ. තමා තුළට හැකිලී ගිය. තීන මිද්ද සහගතෝ තීන මිද්ද සම්පයුක්තෝ. අන්න එතකොට ඒ ඡන්දය අන්න හැකිලිලා නිදිමතට යනවා. ඡන්දය, චිත්තය, විරිය, වීමන්සනය, සතර ඉර්ධිපාදයන් කතාව එතකොට අඩපණ වෙනවා, නතර වෙනවා. වැඩිම කියන කරුණ. අරතියෙන් ඊට පස්සේ තන්දියෙන් විජම්බිකා මතක ඇති. ඊට පස්සේ භත්ත සම්මදෝ. ඊළඟට තමයි චේතසෝ ච ලීනත්තං. ලීනත්තේ කියන එක අතිලීනී කියන කරුණද අපි යන්න කලින් කතා කළා. ඒතර ඔන්න කුසීතකම කියන්නේ. ඒතර ඔන්න ඔය පහ තමයි භාගතුන දේශනා කරන්නේ මොකද්ද? හිතේ හැකලුණු බව. ඒ තමයි කුසල් දහම් වල සිට නොයල්ම, අලසකම, ඇනුම් එරිමින් ඇඟිලි මිඩි කැඩීමත්, බත් මතයත්, සිතේ හැකලුණු බවත් යන මේවා පින්වත් මහණනි තියෙනකොට කෙනාට නූපන් තීන මිද්දය, නිදිමත, කාලසකම, තීනේ සහ මිද්දය, තීන මිද්දේ උපදිනවා. උපන් තීන මිද්දය බොහෝ සෙයින් වැඩිවීම පිණිස හේතු වෙනවා. ඔන්න තීන මිද්දේට හේතුව. දැන් මතක ඇති. එතකොට ඔන්න ඔය කරුණු වලට සිත යා නොදී අන්න ආරක්ෂා කරගන්න ඕන. එතකොට ඔය කරුණු පහෙන් යුක්ත වුණොත් ඒ සිත යොමු වෙන්නේ කුමටද? තීනයටත් මිද්දේටත්, නිදිමතටත් අලසකමටත්. එතකොට තීන මිද්දේ කියන කරුණ
භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කුමක් කටියටද? 이르දිපාදයන්ගේ. අන්න ඒකට තමයි කිව්වේ අජ්ජත්තං සංකිට්ඨෝ. ඇතුළට සිත හැකිලුණා කියලා. හැකිලී ගිය. ඒ ඡන්දේ අන්න හැකිලුණා. ඒ ඡන්දේ කිව්වේ කැමැත්තෙන් කුසල් දහම් වඩාගෙන ගිය ඒ සමත විදර්ශනා වඩන්න කැමැත්ත උපකාරයෙන් නම් තිබුණේ. කැමැත්තෙන් නම් දැඩි කැමැත්තෙන් නම් අන්න පුරුදු කරමින් ඒ කුසල් දහම් සමත විදර්ශනා දියුණු කළේ කුසල් දහම් වැඩි අන්න දැන් හැකිලුණා. ඒ ඡන්දේ හැකිලිච්ච ගමන් අන්න කුසල් දහම් වැඩිම කියන කරුණ අන්න නතර වෙනවා. හැකිලෙනවා. වීරිය මුල් කරනන් ගියේ අන්නේ හැකිලෙනවා. ඊට පස්සේ අදිෂ්ඨානීය මුල් කරගෙන නම් ගියේ අන්නේ අදිෂ්ඨානීය හැකිලෙනවා. බලවත් විමසීමෙන් නම් ගියේ ඒ විමසීමන්න හැකිලෙනවා. ඒ විමසීම හැකිලෙන නිසා විමර්ශා සමාධිය කියන එකක් ඇති වෙන්නේ. ඒ අදිෂ්ඨානයේ හැකිලීම හේතුව නිසා චිත්ත සමාධි කියන කරුණකට යන්න වෙන්නේ. ඊට පස්සේ වීරිය හැකිලීම නිසා වීරිය සමාධියට යන්න වෙන්නේ. ඊට පස්සේ ඒ ඡන්දයේ හැකිලීම නිසා ඡන්ද සමාධි කියන එකට යන්න වෙන්නේ. ඒ ඡන්ද සමාධියනේ ඒ විරිය සමාධි මතක් කරන්න මේ වචන අපි කතා කළා. හි තේරුම් මොනවද කියලා කලින් වැඩසටහන් වල. ඒ ඡන්ද සමාධි, ඒ විරිය සමාධි, ඒ චිත්ත සමාධිය, විමර්ශ සමාධි ඒ තොරව ප්‍රධාන සංඛාරයක් උපකාර කරගනිමින් ඒ චිත්ත සමාධි, විරිය සමාධි වලින් තොරව අන්න ඔහුට ඊළඟට ධානයක් ස්පර්ශ කිරීමේ හැකියාවක් අන්න එතනින් ඉහළට දියුණුවක් සිතක දියුණුවක වෙන පැත්තකට යන්න හැකියාව ලැබෙන්නේ. ඒ එතනින් නතර වෙනවා. අන්න ඒකයි හැකිලෙන්න දෙන්න එපා කියලා කිව්වේ. ඊට පස්සේ කලින් කිව්වේ දෙඩි වීරියකට යන්න දෙන්න එපා කිව්වේ. එතකොට අන්න උද්දච්චයට යනවා. අතිලීනිය සැඟවෙන්න දෙන්න එපා කිව්වේ. ඒ හේතුවෙන් කුසීතකමට යනවා. ඊට පස්සේ දැන් මේ කතා කරපු අජ්ජත්තං සංකිට්ඨෝ ඇතුළත හැකිලීමට යන්න දෙන්න එපා කියන කරුණ. එතකොට එහි තියෙන්නේ කුමක්ද? තීන සහ මිද්දේ කියන එක. තීනේ කිව්වේ නිදිමතත් අලසකමත් කියන වචනේ. තීන මිද්ද නිදිමත නිදි. මිද්දේ කිව්වේ අලසකම. ඒ කියන්නේ අකර්මණ්‍ය බව, සිතේ අකර්මණ්‍ය බව මිද්දේ. අර්ථිවිද කර්මන්නේ නැවුම් ස්වභාවය යන්න නැහැ. අකර්මන්නේ මිද්දේ තීන මිද්දේ කියන්නේ. එතකොට ඊළඟ දවසේ අපිට කතා කරන්න තියෙන්නේ මේ තීන මිද්දේ දුරු කරගන්න උපකාර කරන්න ඒ සිත පුරුදු කරගත යුතු ආකාරය ගැන. ඒ සඳහා ලස්සන දේශනාවක් තියෙන පචලායන සූත්‍රය අංගුත්තර නිකායේ. ඒතර ඒ සූත්‍රය ඔබ ඊළඟ දවසේ වැඩසටහන අහන්න කලින් ඔන්න සූත්‍ර පොත් වහන්සේලා තියෙන කෙනෙක් කියවගෙන තිබුණොත් හරි පහසු වෙනවා. දැන් මේ අද අපි කතා කරපු මේ තීන විද්‍යාව සම්බන්ධ මේ කතා කරපු කොටස තියෙන්නේ අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේගේ නීවරණ වර්ගයේ. පළවෙනි පොත් වහන්සේගේ පළවෙනි කොටසේ. එතකොට ඔන්නාද සාරාංශය කතා කළොත් ඒ තමයි මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා ඒ ඡන්දය චිත්තේ විරිය විමර්ශා වන්න ඇතුළත හැඟෙන්න යා නොදී පුරුදු කරගන්න ඕනේ කියන එක. මොකක්ද ඒකට පාලියෙන් කියනවා කිව්වේ අජ්ජත්තං සංකිට්ඨෝ. අජ්ජත් සංකිට්ඨ ඡන්දේ අජ්ජත් සංකිට්ඨ වූ වීරිය චිත්තේ සමාධියට යා නොදී ඒ සිත දමනය කරගන්නවා කියන කරුණදී අද කතා කළේ. මේ අජ්ජත්තං සංකිට්ඨෝ කියන එකේදී තීන මිද්ද කියන වචනේ තමයි භාගතුනගේ දේශනා කළේ. තීන මිද්ද සහගතෝ තීන මිද්ද සම්පයුක්තෝ. එතකොට එහිදී ඔන්න තීන මිද්ද කියන එක සාකච්ඡා කළා. තීන මිද්දය කියන එක ඇති වෙන්න එන කරුණු පහක් හේතු වෙනවා. ඒ කරුණු පහේ එකින් එක හේතු ඒ කරුණු පහ හේතුවෙන් අන්න තීන මිද්දේ තමයි ඇති වෙන්නේ. මේ කරුණු පහ මොකක්ද ඔබට මතක ඇති? අරතිය, තන්දි කිව්වේ අරතිය කියලා කිව්වේ කුසල් දහම් වල සිත නොයල්ම. ඒක විවිධාකාර වලින් අපි කතා කළා එතනදී. ඊට පස්සේ තන්දි කියලා කියන්නේ සරලව කිව්වොත් එහෙම
අලසකම ඒ කියන්නේ ප්‍රමාදී පැත්තකට නැමුණේ නේද? තන්දිය. ඊට පස්සේ විජම්බිකා කියලා කිව්වේ ඈනුම් මරමින් ඇඟමැලි කැඩීම වාදී දෙයක් ගැන කතා කළා. විජම්බිකා භත්ත සම්මදෝ බත්මතේ කියන එක. ඊට පස්සේ චේතසෝ ලීනත්තං සිතේ හැකිලීම කියන කරුණ. එතකොට ඔන්න තීන මිද්දේ සම්බන්ධව තමයි අද කතා කරන්නේ. එතකොට ඊළඟ දවසේ තියෙන්නේ මේ තීන මිද්දෙන් නැගී සිටින්න. ඒ තීන මිද්දේ හිත වැටුණට පස්සේ අරතිය මුල් වීමෙන් හෝ තන්දි විජම්බිකා භත්ත සම්මදෝ කුමන හෝ කරුණක් මුල් වීමෙන් තීන මිද්දේ හිත ගියාට පස්සේ අන්න නැවත ඡන්ද චිත්ත විරිවීමන්සාව මුල් කර ගනිමින් ඒ ගර ගැනීම පිනිස සිත නැවත කර්මන්නේ කරගන්නා වූ ස්වභාවය, සිත නැවත නැවුම් කරගන්නා වූ ස්වභාවය, සිත නැවත සකස් කරගන්නා වූ ස්වභාවය තමයි ඊළඟ දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට ඒ නිසා ඔබ අප හැම දිනාටමත් මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා යන මේ සතරක් වූ irdipaadayan දියුණු කර ගැනීම පිණිස බාධාව පිණිස පවතින හැකිලීම, ඊට පස්සේ දැඩිවගත් වීරියකින් තොරව ඊළඟට අතිලීනී කියන්නේ කුමක්ද? අතිශයින් සැඟවීමකට සිත නොයා මේ irdipaadayan දියුණු කරගන්න ඔබ අප හැම දිනාටම වාසනාව සැලසේවා. මේ රසූ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින irdipaada භාවනා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ මැයි මාස 18 වන දිනට 38 වන ධන්ව දිනයේ යෙදෙන අරුණි ජයසේන මහත්මිය සහ එම මහත්මියගේ පවුලේ සීලු දෙනාට ගේ සෙත් ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි අද දායකත්වයේ දරන්නේ. රැස් කරගන්ට යෙදුණු සියලු පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියන්ට, සක්දෙව් රජුන් ප්‍රධාන තවුසැවති සියලු දෙවියෝ, ඒ වගේම ධතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දේවමර්ධවරුන් ප්‍රධාන සියලු දෙවිවරුන්ට, ඒ වගේම ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාට, මේ පින්බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සියලු දෙවියන්, සුමන සමන් දෙවිවරුන්, උපුල්ලන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නානා නම් ගුත්වාසී ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියන්, බඹලවාසී බ්‍රහ්මීන්, සියලු සෙම්පති දෙවිවරුන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් විත්වා. අනුමෝදන් වන්නා වූ සියලු දෙවියන් දිව්‍යාවසයෙන් වරණින් සැපයෙන් බලයෙන් ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වෙදිත්වා. පිනින් සතුටුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණය, ආරක්ෂාව, උදව් උපකාර ඔබ අප සියලු දෙනාටත්, ඒ වගේම දායකත්ව දරුව අරුණි ජයසේන මහත්මිය සහ එම පවුලේ සියලු දෙනාටමත් සියලු ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්ව දරුව අරුණි ජයසේන මහත්මිය ඇතුළේම පවුලේ සියලු දෙනා නමිනුත්, ඔබ අප සියලු දෙනා නමිනුත් අනන්ත සසර පුරා මේ මොහොත දක්වා මිය පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගයා පින් බලාපොරොත්තුවෙන් ඇත්නම් ඒ සියලු ඥාතීන්ද සම ලෙස මේ පින අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පින් මැයි මාස 18 වන දිනට 38 වන ජන්මදිනයේ යෙදුණු අරුණි ජයසේන මහත්මිය සහ එම මහත්මියගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වී හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය, චිර ජීවනය, දීර්ඝායු සම්පත පිණිසත්, එම පින්වත් හැම දෙනා කරන කියන සියලු කටයුතු සාර්ථක වීම පිණිසත්, ඒ වගේ මේ හැම දිනාගේම ජීවිතවල සුවසේ පින් දහම් රැස් කර ගැනීම පිණිසත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ, දිව්‍යයන්ගේ ආරක්ෂාව රැකවරණය යුක්තව ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබීම පිණිස මේ රැස් වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා.
ඒ වගේම අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන්ව උතුම් ධර්මාභෝධී පිණිස මේ පිනත් හේතුපකාර වෙත්වා. ඒ වගේම සියලු ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ටද අනුමෝදන් මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව සුවසේ පිළිවෙත් පුරන්න මේ පින් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දෙනාගේම දෙමාපිය ගුරුවර නේද හිතමිතුරු ඇතුළු සෑම දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන නන්නයිරුන් උදව්පකාර කරන සිව්පසෙන් උපකාර කරන මේ හැම දිනාටමත් සමලෙස මේ පින් අනුමෝදන් ඒ සීල දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනීය දීර්ඝායු සම්පත පිණිසත් කරන කියන සීල කටයුතු සාර්ථක වීම පිණිසත් සුවසේ බාධා කරදර හිරියර පීඩාවන්ගෙන් තොරව පින්දහම් ජීවිතයට එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබීම පිණිසත් මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.